අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගනං තේන මහාසේනේන මච්චුනාති. ඔබට ධර්ම දේශනාව සිදු කරන්න ධර්ම මාතෘකාව හැටියට මම යොදාගත් ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුනා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ අපූර්ව ගාථා රත්නය ඇතුලේ අපිට සාකච්ඡා කරන්න සුවිශේෂී ධර්ම කාරණා 5ක් විතර තියෙනවා. තවත් බොහොම තියෙනවා විශේෂ කරුණු 5ක් මේ ගාථා රත්නයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. එහි පළවෙනි කාරණාව තමයි සසර බොහෝම දිගයි. නරක දුක්ඛයෝ හරි භයානකයි. මනුසාත්ම භාවයේ ඊටම දුර්ලභයි. ඒ විතරක් නෙමෙයි බුද්ධෝත්පාදයේ පරම දුර්ලභයි. අවසාන කාරණාව මරණය ඊටම ඉක්මන. මේ කාරණා ටික මේ ගාථා රත්නයත් එක්ක අපි සාකච්ඡා කරලු කරුණු. කාල වේලාවත් එක්ක යම් ප්‍රමාණයකට අපි ටිකක් සාකච්ඡා කරන්න බලමු. එමනම් පළවෙනි කාරණාව සසර බොහොම දිගයි. මුලින්ම ගාථාවේ සඳහන් කළා අජ්ජේව කිච්ඡං ආතප්පං. අද කළ යුතු කාර්යය අදම කරලා ඉවර කරන්න. කෝජඤ්ඤා කවුද දන්නේ මරණං සුවේ හෙට මැරෙයිද කියලා. නහිනෝ සංගරං තේන නෑ එහෙම නෑ හෙට එහෙම වෙන්නේ නෑ කියලා මේ මහ ජනතාව කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. මහා සේනේන මච්චුනා එදා හිටපු මහ සෙනග අදට වඩා බලවත් සෙනග මීට වඩා ගුණවත් සෙනග අදට වඩා හැම පැත්තෙම උතුම්ම හිටපු අය කවුරුවත් අද නෑ. මහා සේනේන මච්චුනා මහ සෙනග ඔක්කොම මැරිලා. අද අපි ඉන්නවා තව කාලයක් යනකොට අපිත් ඒ ගොන්නට එකතු වෙනවා. ඒක තමයි ගාථාවේ සරල තේරුම. මම සඳහන් කළානේ කරුණු 5ක් විතර තියෙනවා අපිට සාකච්ඡා කරන්න කියලා. පළවෙනි එක සසර බොහොම දිගයි. මේ කරුණු බොහෝ දේශනාවල් වල තියෙනවා. නමුත් එක ගාථා රත්නයකට ලැබුණාම එයින් ආයේ ඒ කරුණු සාකච්ඡා කරනවා. මේ සසර බොහොම දිගයි කියන එක සීමාවක් නැහැ, තෙරක් පරක් මායුමක් නැහැ. පෙර පසු කෙලවරවල් අපට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට නම් පේනවා. මේ සංසාරයගේ පෙර කෙරවලත් මේ සංසාරයගේ පසු කෙලවර. කවදා ඉඳලාද මේ සසර ගමනේ එන්නේ? කොයි කාලෙද ඒක නිමා වෙන්නේ කියන කරුණ භාග්‍යතුන් වහන්සේ හොඳට දන්නවා. ඒ වුණාට ඕක කියලා දුන්නට අපිට තේරෙන්නේ නැහැ. ආන්ගේ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. පුබ්බා කෝටීන පස්සති කියලා කිව්වනම් මහණෙනි ඒ සංසාරයගේ පෙර කෙරවලවත් පසු කෙරවලවත් මට පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට පේනවනේ. ඒ හින්දා දේශනා කළා පුබ්බා කෝටීන පඤ්ඤායති. පණවන්න බෑ.
පැනෙව්වොත් ඔබලාට ඒ ගාන කියවගන්න බෑ, තේරෙන්නේ නැහැ. ඒ තරමටම සංසාරේ දිගයි. හේතු උදාහරණ කීපයක් පෙන්වුවා. එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු මහා සාගරයේ ජල කඳට වඩා වැඩි කියලා. හැබැයිවටම සාගරයේ පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම්, සාගරයේ ගැඹුර ගැන දැනුමක් තියෙනවා නම්, මේ මහා සාගරයේ ජල කඳ ගැන කල්පනා කරලා මේ ජීවිතයේ අම්මා කියන ඔබ වෙනුවෙන් පෙර මම ඇඬුවද මීට වඩා කඳුළු. එහෙමනම් සසර කොයිතරම් දිගද ප්‍රතික්ෂේප කරන්න බෑ නැහැ කියලා මොකද දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. ආන් ඒකයි සංසාරයාගේ තියෙන භයානකත්වය. මෙරි ඔය සඳහන් කළේ මනුස්ස වෙලා ඉපදිච්ච ආත්මවල අඬාපු කඳුළු මිසක් මැස්සෝ මදුරුවෝ බල්ලෝ බලල්ලු එළුව හරක් ආදී සත්තු වෙලා අඬාපු කඳුළු ගැන නෙමෙයි. එක ජීවිතයක මනුස්ස වෙනකොට සමහර කෙනෙක් ආත්ම 100 ගණන් ආයේ මනුස්ස ජීවිතයට එන්නේ නැහැ. ආන්ගේ තරම් දීර්ඝ සසරක එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬපු තරම්, එක තාත්තා කෙනෙක් වෙනුවෙන් අඬපු තරම් සීමාවක් නැහැ. ආන් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංසාරේ ඒ තරම් ඈත ඉඳලා අපි එන්නේ. කෙනෙකුට ඒක තේරෙන්නේ නැති වෙයිද? දේශනා කළා අන්‍ය ශාසනවල උදාහරණ ලොකුයි, කාරණා කුඩයි කියලා. නමුත් බුද්ධ ධර්මයේ උදාහරණ කුඩයි, කාරණා ලොකුයි. ඒකට අපි තව කරුණක් දෙකක් පෙන්වුවොත්, කෙනෙක් යනවා ලොකු වැවක් බලන්න. ගිහින් ඇවිල්ලා නොගිය අයට කියනවා ඒක නම් මහා සාගරයක් වාගේ වැවක් කියලා. ඇත්තටම වැව කවදාවත් සාගරේ වාගේ වෙන්නේ නැහැ. දැන් උදාහරණේ ලොකු නැද්ද? උදාහරණේ ලොකුයි, කාරණාව පොඩි. යම් තැනක අපි දකිනවා කෙනෙක් ඌරෙක් මරලා. අපි කියනවා ඇවිල්ලා අහවලාට ඌරෙක් වැටිලා ගොනෙක් විතර ඇති කියලා. උදාහරණය මොකද්ද? ගොනා. ඌර කවදාවත් ගොනා වාගේ වෙන්නේ නෑ. අපිට කියන්න ඕන ලොකු ඌරෙක් කියන කතාව. හැබැයි ඔය උදාහරණ අන්‍ය ශාසනික. බුද්ධ ධර්මයේ උදාහරණ කුඩයි, කරුණ ලොකුයි. ආන් ඒකින්ද දේශනා කළා අම්මා වෙනුවෙන් සංසාරේ අඬාපු කඳුළු මහා සාගරයේ ජල කඳට වඩා වැඩි කියලා. අපි අම්මා වෙනුවෙන් අඬලා තියෙනවා ඊට වඩා වැඩි. බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිර ධාරාව හැබැවින්ම සාගර ජලයට වඩා වැඩි. ඒ තරම්ම සංසාරේ ඉපදුනා. මතක් කරන්නකො සාගරේ ටිකක්. 7ක්ම 3-4ක් යනකොට ගැඹුරත් හිතන්නකෝ. මේ ජල කන්දට වැඩිය මගේ බෙල්ල කපාපු තැනින් සංසාරේ ගැලුවා නම් ලේ මොන තරම් ඉපදුනාද කියන කාරණාව ගණන් කරන්න තේරෙන්නේ නෑ. සසරේ තරම්ම දිගයි. අනමතග්ග සංයුත්තේ මේ කාරණාව ඒ තරම්ම නිර්මලව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. සසර කොහොමද කියලා. එවන් දුක්ඛදායක වූ දීර්ඝ සංසාරයක මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙනවා කියන එක පරමම දුර්ලභ කාරණාවක්. මිනිහෙක් වෙලා ඉපදෙනවා කියන එක කොහොමවත්ම ලේසි නෑ. පෙර සංසාරික අපි සිල් පුරාපු තරම් අපිට හිතාගන්නවත් බෑද? දම්පැන් දුන්න තරම් තේරෙන්නේවත් නෑ අපිට. ඒ වෙන මොකක් සඳහාවත් නෙමෙයි මේ ජීවිතේ හම්බ කරගන්න.
දේපොළ හම්බ කරන්න නෙමෙයි ජීවිතේ හම්බ කරන්න. නැවත තැනක උපදිනවා නම් කෙනෙක් උපදින්නේ කොතනද කියන කාරණාව තහවුරු කරන සාධකයට කියන්නේ සීලය කියලා. එහෙමනම් ඒ ධර්මතාවයේ පෙර අඩු නැතුව අපි පූර්ණේ කරපු නිසා අදත් හම්බුණා උපතක් ඒ මනුස්ස ලෝකෙක. මේ මිනිස් ලෝකේ මේ උපත ලබන්න කොච්චර පින් කරන්න ඇද්ද? අද ගෙදර ගිහිල්ලා බොහොම සුවසේ තියෙන යහනක වැටිලා නිදාගන්න කොච්චර පින් කරන්න ඇද්ද? ප්‍රණීත ආහාර ටිකක් වළඳන්න කොච්චර පින් කරන්න ඇද්ද? එව්ව මේ ලැබිලා තියෙන්නේ. සමහර කෙනෙකුට දන්සැලකට ගියත් කෑම නැතුව යනවා. උයා පිහාගෙන කොහොමත් කණ්ඩ නැතුව යනවා. සංසාරේ මුකවත් කරලා නැහැ. දුන්න හැටියට තමයි ලැබෙන්නේ. ඒක දක්ෂිනා විභංගේ පැහැදිලි කරන්නේ. මුකුත්ම නොදී හිටපු අයට මොකවත්ම හම්බෙලා නැහැ. ජීවත් වෙන්න මොනවා හරි ඇතුළට ඕනේ. කෑම මොනවා හරි ඕනේ. නමුත් සංසාරේ දීලා නැහැ. ආන් ඒක හින්දා ගවයෝ වාගේ සත්තු වෙලා ඉපදිලා කරන්න දෙයක් නැතුවට තනකොළ කකා ජීවත් වෙනවා. කැමැත්තෙන් කනවා ඇද්ද? අපිත් කියන්නේ නිකන් තනකොළ කනවා පිදුරු කනවා වාගේ කියලා. එහෙනම් කැමැත්තෙන් කනවා නෙමෙයි නොකා බැරිකමට කනවා. ඒගොල්ලන්ට බත් දීලා බලන්න කන්නේ නැද්ද කියලා. ගවයෝ ඕන තරම් බත් කනවා. ඒගොල්ලන්ට කවුරුවත් ඉන්නවද පළතුරු දෙන්න? සමහර වෙලාවට අලියෙක් බලන්න යනවා නම් කොමඩු අඹ වාගේ උක් වාගේ දේවල් අපි අරන් යනවා. හරකෙක් බලන්නත් අරන් යනවද කවුරුවත්? හැබැයි ගෙනිහිල්ලා දුන්නොත් අඹ කනවා. ගෙනිහිල්ලා දුන්නොත් ඇපල් ගෙඩියක් පිපිඤ්ඤා ගෙඩියක් නොකා ඉන්නේ නෑ. සංසාරේ දීලා නැති හින්දා කණ්ඩ නැහැ. එහෙමනම් ඒ තරම් දීර්ඝ දුෂ්කර සසරක අපි පෙර පින් කරගෙන අද මනුස්ස ජීවිතයට ඇවිල්ලා. අපි ওই තිරිසන් ලෝකෙත් ඕන තරම් හිටියා. එන සසර එහෙමයි, සීමාවක් නැහැ, මේක දිගයි. නිරේ හිටපු වාරවල සීමාවකුත් නැහැ. තව කෙනෙක් සංසාරයෙන් එතරට ගෙනියන්න කෙනෙක් උර දෙන්න හදනවා නම් කෙනෙක් අරගෙන යන එක වටිනවා. ධර්ම දේශනාවක් නොකර නිකම්ම පිරිනිවන් පාන රහතන් වහන්සේට චෝදනා කරන ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. පුළුවන් නම් එක්කෙනෙක් හරි අරන් යන්න ඕනේ. ආන් එහෙම භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙන නිසා මේ අති දීර්ඝතර වූ සංසාර ගමනේ ඇවිදගෙන එන අපි නොඑක් ආත්මවල ඉපදී පින්කනුත් කරගත්තා. ඒ කුසලයාගේ උච්චතම අවධියකට ආපු හින්දා මනුස්ස ජීවිතයක් හම්බුණා. එහෙමනම් සසර බොහොම දිගයි. මනුස්ස ආත්ම භාවයේ ඊටම දුර්ලභයි. දැන් ඒක අපිට හම්බ වෙලා. හම්බ වුණාට මේකේ තියෙන වටිනකම අවබෝධ කරගත්තද? පොඩි අස්වැසිල්ලක්. හෙට වෙනකන් ජීවත් වෙයිද දන්නේ නැහැ. නමුත් අද යමක් කරගත්තොත් ඒක මේ ජීවිතේ විපාක දෙන්න බැරි වුණොත් තව අවුරුදු 100ක් 1000ක් ගිහිල්ලා හරි ඒක විපාක දෙනවා. ඒ ප්‍රයෝජනෙ එනවා. ආන් එහෙනම් දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් අද අපි ලබාගෙන තියෙනවා. ඒක කොච්චර දුර්ලභද කියන්න බුදුරජාණන් වහන්සේම කරුණු රැසක් දේශනා කළා. එක උදාහරණයක් තියෙනවා මනුස්චුති සූත්‍රය. සමහරලාට අපි අහලත් ඇති. මේ නිය ධාතුව මතට භාග්‍යතුන් වහන්සේ වැලි ටිකක් ගන්නවා මහ පොළොවේ. අතේ නිය ධාතුවට.
ඒක හාමුදුරුවරුන්ට පෙන්නලා අහනවා මහණෙනි නියමත තියෙන වැලි ප්‍රමාණයද වැඩි? එහෙම නැත්නම් මහ පොළොවේ වැලිද වැඩි? ස්වාමීනි මහ පොළොවේ වැලි වැඩි. මහණෙනි මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසක් තමයි මනුස්ස ලෝකෙන් චුත වෙලා ආය සුගතියට එන්නේ. ඊළඟට මනුස්ස චුති සූත්‍ර අට කතාවේ සඳහන් කරනවා ඒ වැලි තියාගත්තේ මුළු නියපොත්ත උඩම නෙමෙයි කියලා. එහෙමනම් කොහෙද නියපොත්ත කෙරවලින් මසෙන් ගිලිහිලා ගියපු නියපොත්ත කපපු නිසා ඉතුරු වුණ නූල් දෙකක විතර ප්‍රමාණයක් අපිට සුදු පාටට පේන්න තියෙනවා. ආන් ඒ සුදු පාට ටිකේ විතරයි වැලි තියාගෙන තිබුණා කියලා කියන්නේ. ඒ ටික පෙන්නලයි කියන්නේ මහණෙනි මීටත් අඩු පිරිසයි මැරිලා ආයේ සුගතියට එන්නේ. ආන් එහෙමනම් අපිට වැටහෙන්න ඕනේ ඒ නියපොත්ත උඩ මම දැනට ඉන්නවද කියලා. හොයලා බලන්න ඕනේ නියපොත්ත උඩ ඉන්නේ කොහොමද කියලා. හොයලා බලන්න ඕනේ නියපොත්ත උඩ ඉන්න මොනවද කරන්න ඕනේ කියලා. මම දැනට නියපොත්තට යන්න සුදුසු තැනක ඉන්නවද? දුර්ලභ වූ මනුස්ස ජීවිතය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනින් හම්බ නොවන මනුස්ස ජීවිතය ලැබිලා තියෙනවා. පහනක් නිමුණා වගේ මේ ඉන්න ආසන උඩ අපේ ජීවිත මිය දෙන්නත් පුළුවන්. ඒ නිසා හෙටක් නැහැ. කල් දාන්න දෙයක් නැහැ. අක්කනාදී සූත්‍රවල සඳහන් කළේ මේක තමයි මේ ලෝකේ මට තියෙන හොඳම ෂණය. මේ මොහොතේ අංශ භාගෙත් නැහැ. මේ මොහොතේ අදිරුදිර පීඩනෙත් නැහැ. මේ මොහොතේ පිළිකාවකුත් නැහැ. එහෙම හිත පශ්චත්තාපයටපත් වෙන මොකවත් ලෙඩ රෝග මේ මොහොතේ නැහැ. ආන් එහෙමනම් මේ මොහොත තමයි සංසාරයෙන් ඈතර යන්න වැඩ කරන්න තියෙන හොඳම මොහොත. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. තුන්වෙනි කාරණාව නරක දුක්ඛය බොහෝම භයානකයි. මොනවද පින්තුනි නරක කියලා කිව්වේ? නිරය. සංජීවයේ කාල සූත්‍රයේ සංඝාතයේ රෞරවේ මහා රෞරවේ තාපයේ මහා තාපයේ අවීචිය කියලා මහ නිරයවල් 8ක් තියෙනවා. එක නිරයක් වටේට පුංචි වූ හතර බැගින් ඔසුපත් නිරයන් මේ එක මහ නිරයක් වටේට ඔසුපත් නිරයන් 16ක් තියෙනවා. 8ක් තියෙනවා. එහෙම 8ක් නෙමෙයි 12ක් තියෙනවා. හතර පැත්තට හතර මේ විදිහට තියෙනවා. 16ක්. එතකොට 16 වරක් 8 128යි. ලොකු නිරේවල් 8යි 136යි. පුංචි වුව 16යි. 16 වරක් 8 128යි. මහ නිරේවල් 8යි 136යි. මේ පුංචි නිරේවල් වල නම් අවශ්‍ය වෙනස් වෙනවා. සමහර ඒවාගේ 60000යි. සමහර ඒවාගේ 80000යි. සමහර ඒවා ඊට අඩුයි. මහ නිරේවල් වල ආයුෂ ඊටම දිගයි. පල්ලෙහැම තියෙන පුංචිම අපාය මහ නිරේවන්ගේ පළවෙනි එක. සඳහන් කළා ආයු ප්‍රමාණය බිලියන 1620ක් කියලා. මනුස්ස අවුරුදු බිලියන 1620ක්. 6 වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය සඳහන් කළා 921 කෝටි 60 ලක්ෂයයි කියලා. ඒ අන්තිම දිව්‍ය ලෝකේ. සැප වැඩිම දිව්‍ය තලයේ. එතකොට ඒ දිව්‍ය ලෝකේ බිලියනයක් අවශ්‍ය කතා කරන්නේ නැහැ. නමුත් අඩුම අවශ්‍ය තියෙන අපායේ ටිකක් නෙමෙයි බිලියන 1620ක්. නරක දුක්ඛය බොහෝම භයානකයි. නිරේට වැටිච්ච මිනිස්සු පංච වදයකට භාජනය කරනවා. නිරිසත්තු හරි ලොකුයි. ගව් 3ක් විතර උසයි කියලා කියන්නේ. ගිනි ගැන දැවෙන යකඩ පොළොව. නිරිසතා ඕකේ වට්ටනවා.
වට්ටලා පිටිපස්සට අත් දෙක අරගෙන ඔළුව පැත්තෙන් අත් දෙක එකට එකතු කරලා නාඹ තල් ගහක තල් කඳක් වගේ ගිනිගෙන දිලිසෙන යවුලක් මේ අත් දෙක උඩින් ගහනවා ගිනිගත්ත යවුලක්. දැන් එතකොට අත් දෙකම අහුවෙලා ස්ථාන දෙකක් ආවරණය වුණා. පාද දෙකත් එකක් උඩ එකක් තියලා යවුලක් ගහනවා. එතකොට හතර පොළයි. පපුව මැද්දෙන් තව එකක් ගහනවා. ලාකඩ ගලනවා වගේ ලේ ගලනවා. යකඩ පොළේ උණු වෙවි ලේ ගඳ නැగి නැగి ඒක පිච්චි පිච්චි යනවා. මේ නිරිසතා අවුරුදු කෝටි ගාණක් පංච වදේට භාජනය වෙලා මෙතන ඉන්නවා. එයා බේරන්න කෙනෙක්, එයා ගලවන්න කෙනෙක් නැහැ. ඒ තරම්ම දුක්ඛන්දරාවක් විඳිනවා. ඒ තරම් දුකක් අර යකඩ පොළවේ නිදි කරවල දුක් දීලා තමයි ඊළඟට ඒ තැන් වලට අරගෙන ගිහිලා වද පමුණවන්නේ. වචනයෙන් කතා කරනකොට අහගෙන ඉන්න විතරයි අපිට තියෙන්නේ. හැබැයි විඳවන්න ගියහම ඒකේ ප්‍රමාණය කවදාවත් කියන්න වෙන්නේ නැහැ. තනි කරම මහ ගින්නෙන් වැහිලා තියෙන්නේ. සමහර උසුපත් නිරයන් තියෙනවා. ඒවා කැලෑවක්. හැබැයි නිරිසත්තු ගියපු ගමන් මොකද වෙන්නේ? කොළ ටික ඔක්කොම හැලෙනවා. අසිපත්‍ර වන. කන් කැපෙනවා, නාස් කැපෙනවා, අත් කැපෙනවා. සීමාවක් නැහැ. එහෙම නිරයවල්. ඔව්ව ගානි දුක් විඳිනවා කර්මය ඉවර වෙනකන්. සමහර අය නිරයට කොයි තරම් බය වුණාද? හොඳ උදාහරණයක් තියෙනවා තේමිය ජාතකයේ. තේමිය කුමාරයා අන්ධත් නෑ, ගොළුත් නෑ, බීරිත් නෑ. ඒ වුණාට අන්ධ නොවි, ගොළු නොවි, බීරි නොවි, අන්ධෙක්, ගොළුෙක්, බීරෙක් වගේ හිටියා. කොච්චර කාලයක්? 16 අවුරුද්දක් විතර. රජුරෝ නොයෙක් දේවල් කෙරුවා. මුළු ඇඟේම පැණි ගෑවා. ගාලා ගෙඩිහින් තිබ්බා. කූඹිත් කනවා, කඩියොත් කනවා, මැස්සොත් කනවා. ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැහැ. සමහර දවසක අවුරුද්දක්ම තිබ්බා මල මූත්‍රා හොදන්නේ නැහැ. මුත්‍රා වෙනවා මුත්‍රා ගොඩේමයි, මල පහ වෙනවා මල පහ ගොඩේමයි. යහට මෙහට පෙරලි කොට කෑල්ලක් වගේ ඉන්නවා. අතපය දිගේ ඇරලා යන්න බැරුවද? හොද්දටම පුළුවන්. හිතලා බලන්නකෝ අවුරුද්දක් ඉන්න පුළුවන්ද මල මුත්‍රා ගොඩේ පෙරලි කියලා. සමහර දවසක ඇඳ යටින් දැම්ම ගිනි කබල් දාලා ළමයා ඇඳේ තිබ්බා. දිය පොක්කලන් එනවා. යට ඉතින් අඟුරු දාලා තියෙන්නේ. කල්පනා කළා අවීචිය මීට වඩා කෝටි වාරයකින් සැරයි. මේ ලෑස්ති අවීචියෙන් බේරෙන්න, නිරයෙන් බේරෙන්නයි. ඉවසුවායි හින්දා. දැන් මේ මොකේට බයේද ඉවසන්නේ? අපායට බයයි. පෙර භවයක අම්මා හීනෙන් ඇවිල්ලා කියනවා පුතේ කලක් රජ කරලා ඔබ අවුරුදු 80000ක් නිරේ පැහුණා. ඒක හොඳට මතක තියාගනින් මේ ජීවිතය කියලා. රජුරුවත් හැමදේම කරලා බැරි තැන නිමිත්ත පාඨකයෝ ගෙන්නලා ඇහුවා. ඉපදිච්ච දවසේ උඹලා කිව්වා නේද මහ පුණ්‍යවන්තයෙක් ඉපදුනා කියලා. කෝ ඉපින කියලා ඇහුවා. මේගොල්ලෝ සඳහන් කළා කරන්න දෙයක් නෑ මහරජය. එදත් අපි දන්නවා මේ ගොළුෙක් කියලා. මේ බීරෙක්, මේ අන්ධෙක් කියලා. ඔබතුමාගේ හිත නරක වෙයි කියලා අපි කීවේ නෑ. තවත් නම් තියාගෙන ඉන්න එපා මාලිගාවේ. ඔබතුමාටත් රටටත් මහ වින්නැහියක් වෙනවා කිව්වා. බමුණන්ට ඕනේ බමුණන්ගේ ආදි තරාතිරම බේරගන්න. ඒක නිසායි කිව්වේ ගාමේ අරගෙන ගිහිල්ලා වදකයාට වලලන්න කියලා. නිකන් නෙමෙයි. වලක දාලා ඔළුවට උදළු බඳු පාරක් ගහලා දාලා පස් වහන්න කිව්වා. 16 අවුරුද්දක් නොවිඳින දුක් විඳි මොකේට බයේද? නිරේට බයයි. තේමිය කුමාරයා තුල තිබිච්ච බයෙන් කෙස් ගහක බයක්වත් නිරේට අපි ගාව තියෙනවද?
අපි ගාව නැහැ. ඒ නිසා අපි මෙහෙම ඉන්නවා. නමුත් ඉතින් ওই සියලු දෙනාටමත් කිසිම පිනක් දහමක් කරගන්න නැතුව නිකම්ම නිස්කාරණයේ දවස ගෙවලා දාපු මිනිස්සුන්ටත් මේ සංසාරයට දවසක මුණ දෙන්න වෙනවා. නිරයේ තරම් භයානකයි. තේමී කුමාරයා කතා කළේ නැත්තේ ඒකයි. වදකයා අරගෙන ගියා දෙවිය උදව් කළා. දෙවිය උදව් කළේ වදකයාට සොහනක් නැති තැනක් සොහනක් වගේ කරලා පෙන්නුවා. වදකයා වල කපනවා. තේමී කුමාරයා නැගිට්ටා. 16 අවුරුද්දකින් දිග ඇරලා නෑ අත් දෙක. බැලුවා මගේ අත් දෙක දිගාරින්න පුළුවන්ද? අපේ නම් මාස 4-5ක් බැඳගෙන හිටියා නම් ආපහු ව්‍යායාම කරන්න වෙනවා දිගාරින්න. තේමී කුමාරයාට එහෙම දෙයක් තිබුණේ නෑ. ඉඳගෙන බැලුවා කොන්දත් නැමෙනවා. කකුල් දෙකන හයිය තියෙනවද කියලා බැලුවා. ඇවිදින්න පුළුවන්ද කියලා බැලුවා. පාදවලත් ඒ ශක්තිය ඒ හයිය හොඳට තිබුණා. ඒ නිසා එහාට මෙහාට ඇවිදලා බලලා හිතුණා වදකයා රාජනීතියයි ක්‍රියාත්මක කරන්න හදන්නේ යම් හේතුවකින් මාත් එක්ක ඔහු පොරබදන්න ආවොත් මට ඔහුත් එක්ක පොරබදන්න පුළුවන් වෙයිද? ඒක බලන්න තමන් අරගෙන ආපු කරත් එක පැත්තකට අත තියලා ඉස්සුවා. ඒක නිකම් බොල්ලියක් උස්සනවා වගේ. කායික ශක්තිය බොහොම අනුුණයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙවි රජෙක් වාගේ සැරසෙව්වා. ඒ ඇඳුම් ආයිත්තන් වලින් ගිහිල්ලා වදකයට කතා කළා. වදකයා කිව්වා රජ්ජුරුවන්ගේ පුතා වල්ලන්නයි මං වල කපන්නේ. අපේ රජ්ජුරුවන්ගේ පුතා කොරෙක්, ගොල්ලුවෙක්, බීරෙක්, අන්ධෙක් වල්ලන්න යන්නේ. ඔහොම්මම ඔළුව උස්සලා බලාපන් මගේ ගාත්‍රා දෙකේ කොර බවක් පේන්න තියෙනවද කියලා. එතකොටයි වදකයා බැලුවේ මොකද්ද මේ කියන්නේ? රන් කඳන් වගේ පාදවලින් හිටගෙන තමන් ළඟ අනේ ස්වාමීනි ගෙදර යන් කිව්වාවේ නෑ. ක්‍රමානුකූලව තමන් වනේ නතර වුණා. අන්තිමට තාත්තා රාජ්‍ය අතහැරලා මුළු රාජ්‍යත් අරගෙන එනවා. විශාල පිරිසක් පැවිදි වුණා. නමුත් 16 අවුරුද්දක් දුක් විඳින්න නිරේට බයි. ඒකයි මං කිව්වේ අපිට නිරය ගැන අද දැනෙන්නේ නැති හින්දාද කොහෙද නිරයෙන් මිදෙනවා කියන සිතුවිල්ලක්වත් අපි ළඟ එන්නේ. හරි භයානකයි. බොහෝ දෙනාට මේ තප්පරයේ හුස්ම ගියොත් ඊළඟ අසුරු සැන ගහන්න කලින් ගිහිල්ලා උපදින්න තියෙන තැනකටයි නිරය කියන්නේ. බුද්ධෝත්පාදයේ පරම දුර්ලභයි. බුදුවරු ලෝකේ පහසුවෙන් පහළ වෙන්නෙම නැහැ. ඊ타ත්ම කලාතුරකින් ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ. ඒ පහළ වෙන කාලේ ලෝකෙට මහ මංගල්‍යයක්. ඒක ලෝකයට මහා සිරියක්. දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට සතුන්ට සියලු දෙනාට මහා ආශ්චර්යයක්. ගහට කොළට මහ පුදුම සතුටක්. නමුත් කලාතුරකින් බුදුවරු ලෝකෙට එනවා. සමහර බුදුරජාණන් වහන්සේලා දීර්ඝායුෂ්කයි, සමහර බුදුරජාණන් වහන්සේලා අල්පායුෂ්කයි. නමුත් මේ දෙපිරිසම කරන්නේ එකම වැඩි. ධර්මයේ කිසිම අඩුවක් නෑ. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේගේවත් අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අඩුවක් නෑ. ආන් ඒක නිසා බුදුරජාණන් වහන්සේලාට අපි කිව්වා අසම සම කියලා. කාටද අසම? අපිට අසමයි. නමුත් බුදුවරු දෙන්නෙක් එකතු වුණාම සමයි. අසම සමයි. ලෝකයට යහපතක් කරන්නමයි උපදින්නේ. ලෝක සත්වයා සතර අපායෙන් මුදවන්නයි උපදින්නේ. නමුත් ඊතා කලාතුරකින් උපදින්නේ. අනාගතේ පහළ වෙන මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍යයක් තරම් දීර්ඝ කාලයක් බුද්ධ ශූන්‍යයි. එවන් දිහාට ඇද වැටුනොත් අපි කාට මොනෝ කියන්නද? අපි කාගෙන් අවවාද අරන් බේරෙන්නද? එහෙමනම් මේ ඉන්න මොහොත කොයි තරම් උතුම්ද? දුර්ලභ බුද්ධාන්තරයක් හම්බ වෙච්ච මොහොතේ වහ වහ ප්‍රයෝජන ගන්න එක හරි වටිනවා. දුර්ලභයි බුද්ධෝත්පාදේ.
සසර බොහොම දිගයි. මනුෂ්‍යාත්ම භාවයක් දුර්ලභයි. නරක දුක්ඛයෝ භයානකයි. බුද්ධෝත්පාදයක් දුර්ලභයි. අවසාන කාරණාව මරණය. මරණය ඊටම ඉක්මන්. ඕනෑම වෙලාවක මරණය අපි හොයාගෙන ඉන්න පුළුවන්. දෙවි දේවතාවුන්ගේ වේගය අපිට හිතා ගන්න බෑ. ඉරේ හඳේ වේගය අපිට හිතා ගන්න බෑ. ඉරට හඳට වඩා දෙවි දේවතාවුන්ට වඩා වේගෙන් අපි ගාවට එන යම් වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව මොකක් වෙනවද? ඒ වස්තුව තමයි අපි හොයාගෙන ආපු ඉරට හඳට වඩා වේගෙන් අපෙන් ඈත් වෙලා යන වස්තුව අපේ ජීවිතේ. මරණය තරම් වේගෙන් එනවා. ඒක අපූර්වට පැහැදිලි කළ අපේ බෝසතාණන් වහන්සේ ජවනහංස ජාතකයේදී. ජවනහංසයෝ කියලා කියන්නේ ඊටාම වේගෙන් ඉගිලෙන්න පුළුවන් හංසයෝ. කොච්චරම් වේගවත් කියනවද මේ ජවනහංසයා? ඉර පායලා තියෙන වෙලාවේ බරණැස් අහසට උඩින් ඉගිල්ලෙනවා. මුළු බරණැසට හිරු එළිය වැටෙන්න දෙන්නේ නැහැ. බාණ්ඩ ඒක හංසයෙකුට පුළුවන් ද රාජ්‍යයක් වහන්න කියලා? බරණැසට හිරු එළිය වැටෙන්න දෙන්නේ නැහැ. මේ හංසයා කොහොම යනවද කියලා හොයාගන්න බෑ. ඒ තරම් වේගවත්. සූර්යයා එක තරඟෙට දුවලා කල්පනා කළා වැඩක් නැහැ. සූර්යයාට මාත් එක්ක එන්න බෑ. ඊට පස්සේ හිතුවා නිෂ්ප්‍රයෝජන වැඩ කරනවට වඩා මගේ සහෝදරයාට බණ ටිකක් කියන එක හොඳයි කියලා. කවුද සහෝදරයා? බරණැස් රජුරු. ආවා බරණැස් රජුරු ගාවට. රජුරු බොහොම සතුටින් සැලකුවා හංස රාජයාට. මොනවා කර ඉඳලා දාවේ කියලා කිව්වා. මහරජා ඊරත් එක්ක තරඟට දුවලා ආවේ කිව්වා. අනේ යාළුවේ එහෙම කතා කරලා පියාපත්වල තෙල් ගාලා කෑම බීම දීලා හංසයාට කිව්වා පුළුවන් නම් සූර්යයා එක්ක දුවපු හැටි මට පෙන්වන්න කියලා. මහරජා වැඩක් නැහැ. ඒක පෙන්වුවාට ඔබට පේන්නේ නැහැ. මට මොන ක්‍රමයකින් හරි උදාහරණයකින් හරි ඒක දකින්න ඕනේ කිව්වා. ඊටාම දක්ෂ දනුද්දරයෝ 4 දෙනෙක් එක්කෙන්න කිව්වා පිට්ටනියකට. රජුරවන්ට කිව්වා මේ 4 දෙනාට 4 පැත්තට ඊතල 4ක් විදින්න කියන්න තමන්ගේ වීරියෙන් ඊතල 4ම බිම වැටෙන්න දෙන්නේ නැතුව මං අරන් එන්නම් කිව්වා. මහරජා එහෙනම් බලාගන්න කියලා ඊතල 4න් එකක්වත් බිම වැටෙන්න දෙන්නේ නැතුව අරගෙන ඇවිල්ලා රජුරවන්ගේ පාමුල තිබ්බා. රජුරවන්ට පුදුමයි තමන්ගේ මිත්‍ර හංස රජුරවන්ගේ වික්‍රමය ගැන. රජුරු බරණැස් රජුරු අහනවා හංස රජුනි ඔබේ වේගයට වඩා වේගවත් දේවල් තව මේ ලෝකේ තියෙනවද කියලා. හංස රජුරු ඒ වෙලාවේ මහ රජුරවන්ට කියනවා මොනවද අහන්නේ? මගේ වේගය මොකද්ද? මේ ලෝකේ තියෙනවා පරම වේගවත් වස්තුවක්. මොකද්ද ඒක? මරණය. මගේ වේගයට වඩා 100,000 ගුණයක් වේගෙන් සත්වයා හොයාගෙන මාරයා එනවා. රජුරවන්ට සිහි නැතුව වැටුණා. රජුරු සිහියල වගෙන ආයෙ නැගිට්ටා. මගේ මිත්‍රයාණෙනි මරණය ඒ තරම් වේගවත්ද? මගේ මිතුරේ අපිට රැකෙන්න වැඩ පිළිවෙලක් කියලා දෙන්න කිව්වා. ආන් එදා දේශනා කළා මහරජ පස්පව් දස කුසල් වලින් වළකින්න. හැම වෙලාවෙම දස පුණ්‍ය ක්‍රියාවෙන් පෝසත් වෙන්න. ඒ පුජ්‍යලයා කවදා කොතන මරුණත් බය වෙන්නේ නැහැ. එයාට වෙන්න දෙයක් නැහැ. එයාට හතුරුකමක් කරන්න කෙනෙක් නැහැ. ඇයි එයාගේ ජීවිතේ තමන්ට ඕන හැටියට සුරක්ෂිත කරලයි තියෙන්නේ. එහෙමනම් අපි හැමෝම හොයාගෙන මරණයේ තරම් වේගින් එනවා. අපි අපේ ජීවිතයේ නැමැති වස්තුව සුරක්ෂිත කරන්න අවශ්‍ය දේවල් හරියටම සම්පාදනය කරගෙන තිබුණා නම් මාරයා කොහේ ඉන්නකොට ආවත් අපිට කමක් නැහැ. ඕනෑම වෙලාවක සූදානම්
මරුට ඕන දිහා යන්න නෙවෙයි දුගතියෙන් මිදලා සුගතියට යන්න. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙන නිසා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගණං තේන මහසේනේන මච්චුනා කියන මේ ගාථා රත්නයේ යටතේ සසර බොහොම දිගයි. මනුෂ්‍ය ජීවිතේ හරි දුර්ලභයි. නරක දුක්ඛයෝ භයානකයි. සද්ධර්මයත් හරි බුද්ධෝත්පාදයත් දුර්ලභයි. බුද්ධෝත්පාදයක ධර්මයත් අපිට දුර්ලභයි. ඒ විතරක් නෙමෙයි මරණයත් ඊටාම දුර්ලභයි. මේ කරුණු පැහැදිලි කරන තැනක ධර්මයත් දුර්ලභයි කියලා තව තැනක පැහැදිලි කරනවා. තාම ධර්ම රත්නයේ ලෝක ධාතුවේ වැඩ ඉන්නවා. නමුත් වර්තමානයේ බලහම ධර්ම රත්නයත් හැබැවින්ම දුර්ලභ බව බේන නිර්මල කොතනද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මොකද්ද? අනික් අයගේ අදහස් මොනවද කියලා හොයාගන්න හරි අපහසු කාල සීමාවකට අපි හැමෝම එළඹෙමින් ඉන්නවා. නමුත් තාම අපි වාසනාවන්තයි. තාම සත්පුරුෂයෝ ඉන්නවා. තාම සත්පුරුෂයන්ගේ අනුකම්පාව අපිට ලැබෙනවා. එයින් ප්‍රයෝජන අරගෙන මරණේ කොයි මොහොතේ මා සොයා පැමිණෙයිද නොදන්න නිසා අභිමානවත් විදිහට ඕනෑම වෙලාවක තෙන්ට යන්න සූදානම් වෙලා ඉන්න අපි ළඟ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ආන්ගේ ඥානයේ මෙහෙවල කුසලයෙන් පෝෂණය වෙන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.